නිදහස ජය ගනිමු. ගුවන් සේවා සියවස් සැමරුම. මිනිසා සහජයෙන්ම තමා තුළ ඇති කුතුහලය නිසා විශ්ම කර්ම වැඩ කිරීමටත් ලෝකය ප්‍රතිනිර්මාණය කිරීමටත් නිරතුරුව පෙළඹුණා. දෙපයින්ගේ පැරැන්නන්ගේ ස්වභාවයෙන් හිමි වූ ලෝකය ගුවනේ පාවී යාමට සැරසුණා. සහෝදරයන්ගේ කැපවීම් පලදරා අවසානයේ මිනිසා ගුවන්ගත වුණා. ගුවනේ නූතන වංශ කතාවේ ශ්‍රී ලාංකීය ඉතිහාසයට වසර 100ක් සපිරෙන මොහොතයි මේ. එහි මතකයන් අවදි කරන මොහොතයි මේ. රාවණාගේ ගුවන් දස්කම් ගැන අපි අදත් ආඩම්බර වන්නේ. ශ්‍රී ලංකා ගුවන් සේවාවේ සියවස සමරද්දී අප අන්‍යයන්ට වඩා ආඩම්බර වන්නේ එබැවිනි. අපේ ශ්‍රී ලංකාවේ ගුවන් සේවය අත්ත වශයෙන් පටන් ගත්තේ ටාටා එයාර්ලයින්ස් එකෙන් මෙහාට චැපල් ප්ලේන් එකක් ඒක තමයි ඩ්‍රැගන් රැපීඩ් එක. ඒක පයිලට් කෙරුවේ කැප්ටන් ඩේවිඩ් පීරිස්. එයා ඉන්දියාවට ගිහිල්ලා ට්‍රේන් වෙලා ටාටා එකට බැඳිලා ඒකෙන් තමයි පැසෙන්ජර් සර්විස් එක පටන් ගත්තේ. විසිවන සියවස ඇරඹෙන විට ලෝකයේ ගුවන් ගතවීමේ වෙර දරන්නන් රැසක් ගුවන් දොරටුවට තට්ටු කරමින් සිටි කාලයයි. එහෙත් ගුවන් දොරටුව මුලින්ම විවෘත වුණේ ඕවිල් සහ විල්බර් නම් වූ රයිට් සහෝදරයන්ටයි. රයිට් සහෝදරයන් සොයාගත් නූතන ගුවන් අරුමය පසු කලෙක දියුණු එකක් බවට පත් වී ලංකාවට පැමිණෙන විට වසර 8ක් ගත වී තිබුණා. කොලින් බ්‍රවුන් ප්‍රථම යානය මෙරටට ගෙන්වීමට මූලික වුණා. එහෙත් මුල් වසරක පමණ කාලය එම යානය ගුවන් ගත කරනවාට වඩා ප්‍රදර්ශනය කිරීමේ උත්සාහයක් තිබූ බව පෙනුණා. ජනතාව ප්‍රවේශ පත්‍රගෙන මෙය නැරඹීමට පැමිණි බව ඉතිහාසයේ සඳහන්. එදා 1911 දී නැවකින් ගෙනා ගුවන් යානය අසාර්ථක ප්‍රයත්න කීපයකට පසුවයි සිරිලක් ගුවනට ගුවන් ගත වුණේ. කොළඹ රේස් කෝස් පිටිය ගුවන් පොටක් ලෙස සලකා කළ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස 1912 දෙසැම්බර් 7 වනදා මුල්ම ගුවන් යානය ගුවනට නික්මුණා. ශ්‍රී ලංකා ගුවනේ සාර්ථකව පියඹූ නියමුවන් දෙදෙනා ලෙස ජෝර්ජ් වර්මික් සහ මාක් පෝප්‍රේ ඉතිහාසගත වුණා. පළමුවෙන්ම ගෙනාවේ මෙහාට ටයිගර්මොත් එයාක්‍රාෆ්ට් වාදයක් ටයිගර්මොත් එයාක්‍රාෆ්ට් එකක් ගෙනාවා. එයා ෆෝස් එකේ හිටපු ෆ්ලයිට් ලෙෆ්ටනන්ට් ඩන්කන්සන් කියලා කෙනෙක්ව ගෙනාවා ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් වශයෙන්. ඒක තමයි ෆ්ලයින් ක්ලබ් එක පටන් ගත්තේ. 1912 සිට වසර ගණනාවක්
ගුවන් ක්‍රියාකාරකම් සෑහෙන නිශ්ශබ්දතාවයකින් තිබූ අවතියයි. දැඩි නිහඬ කාලයකින් පසු 1928දී එරොක්ලබ් බිහිවීම වියලි ගුවනට සිසිල් දිය පොදක් වැටුණා වැනිය. එමගින් ගුවන් යානා මෙරටට ගෙන්වමින් ඊට අදාළ යටිතල පහසුකම් සපයමින් කටයුතු කරපු කාලයක් ලෙස මෙම කාලය හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. මේ කාල සීමාවේදීම කොළඹ රේස්කෝස් පිටියේ සිට ගුවන් යානයක් ඉන්දියාව බලා ගුවන්ගත වීම ඓතිහාසික සිද්ධියක්. 1912 සිට 1931 දක්වා සිදු වූ වැදගත් සිදුවීම් අතර සටහන් කළ යුතු තවත් කරුණක් වෙයි. ඒ මලයාසියාවට පදිංචියට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජාතික පිරිසක් ලෝක යුද කටයුතු වලට උදව් කිරීමේ පරමාර්ථයෙන් මිලදීගත් ගුවන් යානයක් පිළිබඳවයි. එය නම් කොට ඇත්තේ ජැෆ්නා යන නමින්. ඉන්පසු හමුවන ගුවන් සන්ධිස්ථානයක් වන්නේ ගුවන් තැපැල් සේවාවයි. රයිට් සහෝදරයන් උපදින්නටත් පෙර 1850දී පමණ අප රටේ ගුවන් පණිවිඩ ක්‍රම තිබුණා යයි කිවහොත් ඔබ පුදුම වනු නොඅනුමානයි. ඒ පරවියන් අත පණිවිඩ යැවීමට අපේ පැරැන්නන් තුළ තිබූ සහජ හැකියාවයි. එම සංකල්පය නූතන වංශයට ගෙන යමින් ගුවන් තැපැල් සේවයක් ඇරඹෙන්නේ 1931 දී. වෙනත් රටක සිට මෙරටට ගුවනින් පැමිණි මංගල මොහොත උදා වන්නේද 1931 මාර්තු 31 දිනයි. ඒ තැපැල් ගුවන් ගමනක්. ගුවන් නියමුවා නෙවිල් වින්සන්ට් නම් වූ දකුණු අප්‍රිකානු ජාතිකයෙක්. යානය පැමිණෙන්නේ ඉන්දියාවේ සිටයි. එයා සිලෝන් එකක් පටන් ගන්න ලෑස්ති වෙලා ඉන්නකොට මං බෝස්ටන් ටෙක්නිකල් ඩිපාර්ට්මන්ට් එකේ ඇප්‍රෙන්ටිස් රේඩියෝ ඉන්ජිනර් කෙනෙක් වෙලා හිටියා. ඉතින් අපි 5 දෙනෙක්ව ඇරියා රත්මලාන එයාපෝට් එකට. ඒක හරින්ද ඒකෙත් ඔක්කොම චෙක් කරන්න කියලා සමහරක් කෙරුවා වැඩ කරන්නේ නැහැ. අපි ඒක ඔක්කොම රිපෙයාර් කරුවා. රත්මලාන ගුවන් තොටුපළ ගුවන් සේවා ශතකයේ සුවිශේෂී කඩයිමක්. 1935 නොවැම්බර් 27 වනදා රත්මලානට පළමු ගුවන් යානය පැමිණෙනවා. ඉතා කුඩාවට ඇරඹෙන රත්මලාන පසුව වර්ග යාර 600ක ගුවන් පතයක් තෙක් දිගහැරෙන්නේ අක්කර 242ක ඉඩකඩක් වසාගෙනයි. එවකට අගමැතිව සිටි සර් ජෝන් කොතලාවල මහතා සිවිල් යන ජන කොට්ටාශ දෙකෙහිම කාර්යයන් සඳහා දොරටුව විවර වන වසරයි. ඒරෝ ක්ලබ් ඔෆ් සිලෝන් මූලිකත්වයෙන් සිදුවන මෙම කර්තව්‍යය ගුවන් සේවය අද තෙක් පැමිණි ගමනට මහත් ශක්තියක්. මෙම වසරේම ජූනි 3 වනදා පුත්තලම ගුවන් තොටුපළ ඇරඹීමද සුවිශේෂත්වයක්. විවෘත වන්නේ සර් ජෝන් කොතලාවල මහතා අතිනි. ඒරෝ ක්ලබ් ඔෆ් සිලෝන් හි ක්‍රියාකාරීත්වය නිසා මේ යුගය වන විට පුද්ගලික ගුවන් නියමුවන්ට පුහුණු වන්නට ඉඩ ප්‍රස්තාව විවර වෙනවා.
ඒ සඳහා ගුවන් ලෝලීන්ට පුද්ගලික ගුවන් නියම බලපත්‍රයක් ලබා ගැනීමේ අවස්ථාව උදා වුණා. ශ්‍රී ලාංකිකයන්ට එදා විශේෂ දවසක්. පුද්ගලික ගුවන් බලපත්‍රයක පළමු හිමිකරුවා ඩන්ස්ටන් ද සිල්වා මහතායි. සුවිශේෂත්වය වන්නේ දෙවැන්නා සර් ජෝන් කොතලාවල වීමයි. දශකයේ සිවිල් ගුවන් සේවයේ මහා දශකය වන්නේ එවකට සිදු වූ ලෝක මට්ටමේ වෙනස්කම් නිසා වෙනි. ප්‍රධාන වශයෙන් දෙවන ලෝක යුද්ධයයි. ඊට සමාන්තරව 1942 දී ගුවන් හමුදා ඒකකයක් රත්මලානයේ ස්ථාපිත වන්නේ දෙවන ලෝක යුද්ධයේ යුද සේවා ක්‍රියාන්විතයට සහාය වීමටයි. එසේම එම වසරේදීම මින්නේරිය ගුවන් තොටුපළද නිම වෙනවා. 1942 දී කොග්ගල ගුවන් තොටුපළට කරච්චියේ සිට රොයල් ලන්ඩන් එයාර්ෆෝස් ගුවන් යානයක් පැමිණීම ඉතිහාසගත වන වැදගත් කරුණක්. එම වසරේදීම අප්‍රේල් 5 වනදා ජපන් ජාතික ගුවන් යානාවලින් කොළඹට බෝම්බ හෙළනවා. ඊට ආසන්න දිනකදී ත්‍රිකුණාමලය චීන වරායටද ජපන්නු බෝම්බ හෙළන්නේ 40 දශකය සදා මතකයේ රඳවමින්. මේ සිද්ධීන් වලින් දහස් ගණන් ජීවිත අහිමි වුවද ශ්‍රී ලංකා රාජකීය ගුවන් හමුදාව ඒවා වැළැක්වීමට මහත් දායකත්වයක් දෙමින් සිදුවීමට ගිය අලාභය අවම කරගත්තා. මේ අසිරිමත් දශකයේ 1946 දී සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව බිහිවන්නේ ශ්‍රී ලංකා ප්‍රවාහන අමාත්‍යාංශයට යටත්වයි. 1947 දී එයා සිලෝන් නමින් ගුවන් සමාගමක් ඇරඹෙන්නේ සංනිවේදන සහ ජනතා අමාත්‍යාංශය යටතේ. දශකයේ අවසාන යුගයේදී ශ්‍රී ලංකාව කෙරෙහි ලෝක ඇස යොමු වන්නේ සාමකාමී සුන්දර රටක් ලෙසයි. අප සතු කාලිගුණික තත්ත්වයන් සහ සෝභා සෞන්දර්යය පුද්ගලික ගුවන් ගතවීමකට නිබඳ ආරාධනා කරන්නක් වැන්න. එබැවින්ම පුද්ගලික ගුවන් පුහුණුවන්නන් සඳහා 1950 දී එයා ඇකඩමිය පිහිටුවනවා. ඒ රත්මලාන ගුවන් භූමියේදීමයි. මේ ආකාරයෙන් 50 දශකයේ අනුබන ශ්‍රී ලංකා ගුවන තරමක දියුණු මට්ටමකට සාකාර්ය බහුල තත්ත්වයකට පත්වෙනවා. එයින් ගුවන් ගමන් පාලනාංශය බිහි වෙනවා. පළමු ප්‍රධානියා ටෙරි ධර්මසේනයි. අද තරම් sannivedana තාක්ෂණය දියුණු නැති යුගයක ඒ සඳහා සුදුසු ප්‍රායෝගික ක්‍රියාකාරකම් පිරික්සමින් මේ කටයුත්තට අතගසනවා. අද දවසේ භාවිතා වන දියුණු ඩිජිටල් sannivedanaya දක්වා එන්නට එදා ඇරඹුණු සංකේත මූලික ගුවන් පාලන ක්‍රියාවලිය පිහිට නොවූවා යයි කිව හැක්කේ කාටද? බ්‍රිතාන්‍ය ලංකාවට උදව් කෙරුවා ගුවන් හමුදාවක් පටන් ගන්න. ඒ වෙලාවේ මේ බ්‍රිතාන්‍යයෙන් ගෲප් කැප්ටන් බ්ලේඩ් කියලා එක්කෙනෙක් එව්වා 1950. එයා ඉස්සරලගේ අපිට මොකක්වත් තිබුණේ නැහැ, කඳවුරක් මොකක්වත් තිබුණේ නැහැ. එයාගේ පළවෙනි ඔෆිස් එක තිබුණේ මේ ගෝල්ෆේස් හොටෙල් එකේ. ඒ පළවෙනි කඳවුර තමයි පාසන්ස් රෝඩ් එකේ දැන් සච්චිත්තම්පලම් ගාඩ්න මාවතේ රයිෆල් ග්‍රීන් හවුස් එක. දෙවන ලෝක යුද සමය අවසානයේ සිවිල් ගුවන් සේවාව තවත් දියුණු ගමනක් ඇරඹුවා. යුද සමයේ සතුව තිබූ ගුවන් තොටුපළවල් වන රත්මලාන, මීගමුව,
කොළඹ රේස්කෝස්, කටුකුරුන්ද, චීනවරාය, සීගිරිය, වවුනියාව, යාපනය, කලමැටිය, කොග්ගල, දඹුල්ල, පුත්තලම ආදී ඉදිරියට රැගෙන යමින් තවත් වර්ධනීය අවස්ථාවන් උදා වුණා. අම්පාර, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය ගුවන් තොටුපළ පවුලට අලුතින් එකතු වන්නේ එහි දිගුවක් ලෙසින්. එම වසරේදීම පළමු ජෙට් යානය ශ්‍රී ලංකාවෙන් ගුවන් ගත වන්නේ මීගමුව ගුවන් තොටුපළෙන්. 1959 දී ගුවන් සේවා පරිපාලන කටයුතු සියල්ල කටුනායකට රැගෙන යනවා. එක්දහස් 963 වසර තවත් ගුවන් සේවා ඉතිහාසයෙන් නොමැකෙන සටහනක් තැබූ වසරක්. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ නිම වෙන්නේ මේ වසරේදී. ශ්‍රී ලාංකික ගුවන් අර්ධ ශතකය ඉක්මවන මොහොතේ එය ජයග්‍රාහී පියවරක්. ප්‍රථම වතාවට ලංකාවේ තිබුණ රන්වේ එකයි ඒකට සමස්සව කියන ටැක්සි එකයි ඒ දෙක ඇති කෙරුවා. ඉන්ස්ට්‍රුමන්ට් ලර්නින් සිස්ටම් එකක් දාලා ජාත්‍යන්තර ලෙස ඒ මට්ටමට ගෙනාවා. 1967 දී ලංකාව සිය පළමු ජෙට් යානය මිලදී ගන්නවා. 1970 දී ගුවන්පතය මීටර 3350ක් දිගු වෙනවා. 1979 දී එයා සිලෝන් නාමය එයා ලංකා යන ලෝ ප්‍රකට කීර්ති නාමය බවට පත්වනවා. අසූ දශකය ඇරඹෙන්නේ ගුවන් තොටුපළ අධිකාරිය බිහි කරමින්. ඒ ගුවන් තොටුපළ සංවර්ධනය පවත්වාගෙන යාම සහ පරිපාලන කටයුතු සඳහාය. 1983 ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම ස්ථාපිත කරනවා. 1990 වන විට එයා ලංකා රටවල් 26ක ගමනාන්ත සටහන් කරන දියුණු ගුවන් සේවාවක් බවට පත්වෙනවා. එය සිහිනයක් සැබෑවීමක් නොවේද. 1998 දී එයා ලංකා එමිරේට්ස් ගුවන් සමාගමත් සමග කළමනාකරන ගිවිසුමකට එළඹෙනවා. එයා ලංකා නාමය ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් නමින් නව්‍යකරණය වෙනවා. 2002 දී සිවිල් ගුවන් සේවා අධිකාරිය පිහිටුවාලන්නේ එතෙක් පැවති සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවේ සියලු වගකීම් බාර ගනිමිනුයි. ඒ ශ්‍රී ලංකා ගුවන් සේවා ශතවර්ෂයේ සපිරෙන මොහොත අසිරිමත් කරන්නට පූර්ව සූදානමක් ලෙසින්. දෙදහස් දෙකේ අප්‍රේල් 23 වනදා ලක් අහස් ගැබට ගෑස් බැලූනයක නැගී මිනිසෙකු ගිය පළමු දිනයයි. කපිතාන් අනිල් ජයසිංහ කැකිරාව සිට තිරප්පනේ තෙක් ගිය ඒ ගමන ඓතිහාසික එකක් විය. සංචාරක කර්මාන්තය හා බැඳුණු ආකර්ශනීය ගුවන් ගමන් ක්‍රමයක් වන වායු බැලූනය සීගිරිය, කලාවැව, අනුරාධපුර පමණක් නොව නුවරඑළිය වැනි සීත කඳුකර පළාත්වලටද පැතිර ගොස් ඇත. පැරෂූට් මෙන්ම කේවල සහ යුගල ගුවන් යානාද අද දවසේ ජනප්‍රිය අංගයක් බවට පත්ව ඇත. 2007 දී ගුවන් පවුලට එකතු වන අලුත්ම ශ්‍රී ලාංකිකයා මිහින් ලංකා සමාගමයි. අඩු වියදම් සේවාවක් ලෙස සාමාන්‍ය ජනයාටත් ගුවන් ගමන් යන්නට මෙය මහත් රුකුලක් වුණා. එසේම මෙය ගුවන් ගමන් යෑමේ නව සංස්කෘතියක ඇරඹුමක්. විශේෂයෙන්ම ඉන්දියාවට වන්දනාවේ යන සහ ව්‍යාපාරික ගමන් බිමන් වලටත් මැද පෙරදිග රැකියාවන් සඳහා යන්නන්ටත් මෙය පහසුවක් අත්වැලක් වුණා. 2008 දී එමිරේට්ස් සමග තිබූ කළමනාකරන කිවිසුම අහෝසි කරන වත්මන් රජය ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් 100%ක්ම දේශීය සමාගමක් බවට පත් කරනවා. 2001 වසර සහ 2007 වසර කටුනායක ගුවන් තොටුපළේ ඛේදනීය වසර දෙකක්.
ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් ගුවන් සේවා ජීවිත, ගුවන් තොටුපළ දීපල සහ ගුවන් යානා විනාශ වූ අතර ඒ සියලු බාධක ජයගෙන නැවතත් නැගී සිටින්නට කටුනායක ගුවන් තොටුපළ වැය කරන්නේ ඉතා සුළු කාලයක්. සියවස් සැමරුම පෙනිපෙනී ශ්‍රී ලාංකික අප අමානන්දයට පත් කරවන අලුත්ම ගුවන් සාමාජිකයා සීප්ලේන් යානාවයි. ගණ්ඩුගඹ ඔය අරුගම්බේ මුහුදු තීරය, පොල්ගොල්ල ජලාශය මාදුගඟ ආශ්‍රිතව මෙම සීප්ලේන් ගමනාන්ත විහිදී තියෙනවා. ශ්‍රී ලංකාව ගුවන් කේන්ද්‍රස්ථානයක් කරා යන ගමනේ යෝධ පිම්මක් ලෙස මත්තල ගුවන් තොටුපළ හඳුන්වා දෙන්න පුළුවන්. සියවස ගෙවෙනු බලා ආරම්භන මෙම ගුවන් තොටුපළ ශ්‍රී ලාංකිකයන් විසින් ඉදි කළ ප්‍රථම ජාත්‍යන්තර ගුවන් තොටයි. ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුන්ගේ මහින්ද චින්තන ඉදිරි දැක්ම මතින් යෝජනා වූ මෙම සංකල්පය අනාගතයටත් එහා දුර දැක්මක්. අපි අනාගතය දිහා බලලා ඒ රටේ අනාගතය දිහා බලලයි අපි සෑම කටයුත්තක්ම කරන්න කියන එක අපි ඔප්පු කරලා තියෙනවා. සියවසක් අවසන්ව තවත් සියවසක් අරඹන අද දවසේ අපගේ ඉදිරි දැක්ම තව තවත් මුවහත් කරමින් ගුවනින් එහා අජටාකාශයද ජයගන්නට රෝහිත රාජපක්ෂ තරුණ අජටාකාශගාමියා ප්‍රමුඛ අනාගත පරපුර ෂටලයෙන් එහා ලෝකයේ විවර කරන්නේ එහි අපිටත් ඉඩකඩ සොයා ගනිමින්. ශ්‍රී ලංකාවට ඉහලින් අපේ නමින් චන්ද්‍රිකාවක් අප දෙස බලා සිටිනුයේ ඊළඟ සියවසට මග කියා දෙන්නෙක් අයුරින්. අප මේ මොහොතේ ආඩම්බර වන්නේ සියවස ගැන පමණක් නොව රටක් ලෙස අනාගතයේ ජයගන්නා උදාර මෙහෙවරට පූර්ණ දායකත්වය සැපීමට අපද පෙළ ගැසී සිටින බැවින්. එහෙයින් අපි යලි යලිදු ආඩම්බර වන්නෙමු. නිල් අහස ජය